දැන් අපි කතා කරමු මේ පාඩමේ ඉන්න වැදගත්ම කොටස. ඒ තමයි ප්‍රශ්න වස්තුව. ඉස්සෙල්ලා අපි කතා කරේ මේ ප්‍රශ්න වස්තුව වලට එන්න ඕනි අවශ්‍ය කරන බේසික් දැනුම ටික. දැන් අපි ප්‍රධාන ඒකකයට යනවා. මේ ප්‍රශ්න වස්තුවක් කියන්නේ ඒකට පතිත වෙන හැම තරංග ආයාමයක්ම අවශෝෂණය කරනවා නම් මොකක්hari වස්තුවක්. ඒකට අපි කියනවා ප්‍රශ්න වස්තුවක් කියලා. එතකොට දැන් හැම තරංග ආයාමයක්ම අවශෝෂණය කරන ඉන්න ප්‍රශ්න වස්තුවක් වෙන්නේ අපිට කළු පාට. උදාහරණයක් විදිහට අපි මෙහෙම කියමු. දැන් කිසිම වස්තුවක් අපි නිල් පාටයි කියලා සැලකෙන්නේ මේකට වැටෙන ආලෝකයේ නිල් පාටට අදාළ තරංග ආයාමය ඇරෙන්න අනිත් ඔක්කොම ටික අවශෝෂණය කරනවා. නිල් පාට විතරක් මේකෙන් පරාවර්තනය කරනවා. එතකොට අපිට මේ වස්තුව වෙන්නේ නිල් පාටයි. මේ වස්තුව රතු පාටයි කියලා ගමුකෝ. දැන් රතු පාට වස්තුවේදී වෙන්නේ මේකට වැටෙන හැම තරංගයක්ම අවශෝෂණය කරගන්නවා. රතු පාටට අදාළ තරංග ආයාමය විතරක් පරාවර්තනය කරනවා. එතකොට මේක මේ කියන්නේ රතු පාට. එතකොට ප්‍රශ්න වස්තුවක් මේකට වැටෙන හැම තරංග ආයාමයක්ම අවශෝෂණය කරනවා. මොකක්වත් පරාවර්තනය කරන්නේ නැහැ. එතකොට මේක දෙන්නේ අපිට කළු පාට. ඔන්නෝගම ප්‍රශ්න වස්තුවක් කියන්නේ. දැන් අපිට පරීක්ෂණාගාරයේදී පරිපූර්ණ ප්‍රශ්න වස්තුවක් හදාගන්න බෑ. ඒක ආසන්න වශයෙන් ප්‍රශ්න වස්තුවක් හදාගන්න පුළුවන්. ඒකට කරන්නේ මෙහෙමයි. මෙන්න මේ වගේ පෙට්ටියක් ගන්නවා. ඒකේ තැනක සිදුරක් තියෙනවා. එහෙනම් පොඩි සිදුරක්. මේ ඇතුලේ දැලි ආලෝක කරලා තියෙන කළු පාටද. මෙතන පොඩි ගෙට්ටක් වගේ එකක් තියෙනවා. දැන් මේකට මෙහෙම ආලෝක කිරණයක් ඇතුල් වුණා කියමු. ඉතින් මේක මෙතන ඇදගෙන පරාවර්තනය වෙනවා. අපෝ මෙතන යනවා. මෙහෙම පරාවර්තන ගොඩක් වෙනවා. මේක පරාවර්තනයේ සාමාන්‍ය ශක්තිය අවශෝෂණය වෙනවා. මෙහෙම පරාවර්තන කරනවා ආත්මයන් පස්සේ සාමාන්‍යයෙන් ඔක්කොම ශක්තිය අවශෝෂණය වෙලා යනවා. මෙතනින් මොකක්වත් පරාවර්තනය වෙන්නේ නැහැ. එතකොට මේක අපිට කළු පාටක් තමයි වෙන්නේ. සිදුරෙන් බලනවා. එතකොට මේ සිදුර අපිට සලකන්න පුළුවන් ප්‍රශ්න වස්තුවක් කියලා. මේ පෙට්ටිය නෙවෙයි ප්‍රශ්න වස්තුව මේ සිදුර. දැන් අපි කතා කරමු ස්ටෙෆාන් නියමය ගැන. මේක තමයි ප්‍රශ්න වස්තුවකින් කියන්නේ විගතීමේ තීව්‍රතාව ඒ උෂ්ණත්වය සම්බන්ධ කරන නියමය. පිටිතම මොකක් හරි පරිපූර්ණ ප්‍රශ්න වස්තුවක්. මේක T උෂ්ණත්වයේ තියෙනවා. එතකොට මේකේ ස්ටෙෆාන් නියමය කියන්නේ ඒකක වර්ගඵලයකින් ඒකීය කාලයකදී නිකුත් කරන විකිරණයේ ශක්තිය මේ නිරපේක්ෂ උෂ්ණත්වයේ T ගේ 4 වෙනි වලයට සමානුපාතිකයි කියන්නේ. කොට E සමානුපාතිකයි T ගේ 4 වෙනි බලයට. අපි නියතයට දාලා ඉන්නේ සමානයි. සිග්මා T4 කියලා. එතකොට මෙන්න මේකට කියනවා අපි ස්ටෙෆාන් නියතය කියලා. ස්ටෙෆාන් නියතය. මේ විකිරණයේ තීව්‍රතාවය. තීව්‍රතාවය කියන්නේ ඒකීය වර්ගඵලයකදී ඒකීය කාලයකින් නිකුත් වෙන විකිරණ ශක්ති ප්‍රමාණය. එතකොට අපි තීව්‍රතාවය එකක ගත්තොත් ඊවලට තියෙන්නේ වොට් වර්ග මීටරයට. හරිද? මේ තීව්‍රතාවය කියන්නේ ඒකීය වර්ගඵලයකින් ඒකීය කාලයකින් නිකුත් වෙන ශක්ති ප්‍රමාණය. ශක්තිය ඒකක අපි ජූල් කියලා ගන්නේ. දැන් මෙතන තියෙන්නේ ඒකීය කාලයකදී ඒකීය වර්ගඵලයකින් ජූල් බෙදෙනවා කාලයෙන්. එතකොට එන්නේ වොට්. ආපහු ඒකීය වර්ගඵලයකට. ඒක ආපහු ඒකින් බෙදලා තියෙන්නේ වොට් එන්න දෙක. එතකොට ස්ටෙෆාන් නියතය එකක එනවා සිග්මා වලට වොට් වෙන දෙක T වෙන 4 කියලා. අපි දැන් උදාහරණයක් බලමු. මෙහෙම ගෝලයක් තියෙනවා. මේකේ අරය R උෂ්ණත්වය T නිරපේක්ෂ උෂ්ණත්වය. දැන් මේකෙන් ඒකීය කාලයකදී කොච්චර විකිරණ ප්‍රමාණයක් නිකුත් වෙනවද කියලා තමයි හොයන්න ඕනේ. එතකොට අපි මේකේ ස්ටෙෆාන් නියමය දානවා. E සමානයි සිග්මා T4 වෙනි බලය. මේ කියන්නේ ඒකීය කාලයකදී ඒකීය ශේෂ බලයනේ. දැන් අපිට ඒකී කාලයකදී බලන්න මේක අර්ධ බලයෙන් වැඩි කරන්න ඕනේ. එතකොට P සමතාවය ගමු. ඊවතා ඒක
සිග්මා වතාව ගෝලයේ වර්ග බලය ගන්න 4යි 5 r වර්ග වතාව t ගේ 4 වෙනි බලය. මේකෙන් එනවා ඒකීය කාලයකදී මේ ගෝලයෙන් කොච්චර විකිරණ ප්‍රමාණයක් නිකුත් කරනවද කියලා. ඒක ඉන්නේ සමතාවක් විදියට. දැන් යම්කිසි කාලයකට පස්සේ කොච්චර ශක්තියක් මේකෙන් නිදහස් කරාද කියලා බලනවා. මේක කාලයෙන් වැඩි කරන්න දෙන්නේ. එතකොට ශක්තිය එනර්ජි කියලා ගමු. E සමානයි ක්ෂමතාව වතාව කාලය. සිග්මා වතාව 4යි 5 r වර්ග E 4 වතාව කාලය. ඊගාවට මේ ගානම තව ටිකක් ලොකුවට සාකච්ඡා කරමු. එන්න සූර්යයා දෙනවා. සූර්යාගේ නිරපේක්ෂ උෂ්ණත්වය සෙල්සියස් නෙමෙයි කෙල්වින් වලින් T. සූර්යාගේ ආයය කැපිටල් R. සූර්යාගේ පෘථිවිය අතර දුර අපි ගමු සිම්පල් R කියලා. දැන් මේ පෘථිවිය මත තියෙනවා වර්ග බලය A වෙච්ච සූර්ය පැනලය. මේක වර්ග බලය A. දැන් හොයන්න ඕනේ T කාලයකට පස්සේ කොච්චර සූර්ය ශක්ති ප්‍රමාණයක් මේ සූර්ය පැනලය වලින් අවශෝෂණය කරගන්නවා කියලා. ඒක හදන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම අපි සූර්යාගේ විකිරණ නිකුත් වීමේ ක්ෂමතාව බලමු. ඒ කියන්නේ P සමානයි සිග්මා A T ගේ 4 වෙනි බලය. සිග්මා වතාව A කියන්නේ 4යි 5 r වර්ග T ගේ 4 වෙනි බලය. අන්නේ ක්ෂමතාවකින් මේ සූර්යයා ශක්තිය නිකුත් කරනවා. දැන් මේක පොඩියට ඇඳින් මේ දෙන්නේ සූර්යයා මේ දෙන්නේ පෘථිවිය. එතකොට මෙන්න මෙහෙම ඒ දුර එතකොට දැන් සූර්යයා P ක්ෂමතාවකින් ශක්තිය නිකුත් කරනවානේ. ඒ P ක්ෂමතාවකින් නිකුත් කරන ශක්තිය මෙන්න මෙහෙම ලොකු ගෝලාකාර පෘෂ්ඨයක වර්ගඵලයක බෙදලා යනවා. දැන් එතකොට මේ ගෝලාකාර පෘෂ්ඨයේ ඒකීය වර්ගඵලයක් මත නිකුත් වෙන සූර්ය ශක්තිය බලන්න නම් අපි මෙන්න මේ ක්ෂමතාවය හොයාගත්ත ක්ෂමතාව බෙදන්න ඕනේ මේ ලොකු ගෝලයේ වර්ගඵලය. එතකොට ඒක ගන්න පුළුවන් P බෙදීම 4යි 5 සිම්පල් R ගේ වර්ගය. ඒ කියන්නේ සිග්මා වතාව 4යි 5 r වර්ග T ගේ 4 වෙනි බලය බෙදීම 4යි 5 r වර්ග. අන්න ඒක තමයි. එතකොට මෙතන ඒකීය වර්ගඵලයක් මත ඒකීය කාලයකදී නිකුත් වෙන සූර්ය ශක්ති ප්‍රමාණය. එහෙනම් මෙතන තීව්‍රතාවය. දැන් අපිට හොයන්න ඕන මෙන්න මෙතන ඒ වර්ගඵලයක් කියන සූර්ය පැනලයක T කාලයකදී පුරා ගන්න ශක්ති ප්‍රමාණය. එතකොට අපි මේක වැඩි කරන්න ඕනේ. ඒකෙම තියෙන සිග්මා වතාව 4යි 5 r වර්ග T ගේ 4 වෙනි බලය 4යි 5 සිම්පල් R වැඩි කරනවා. AB එතකොට එනවා මෙතන ක්ෂමතාව අපු කාලයෙන් වැඩි කරාම ක්ෂමතාව කාලයෙන් වැඩි කරාම ශක්තිය 4යි 5 වෙනවා. ඉතින් සිග්මා කැපිටල් R වර්ග T4 AT බෙදීම R වර්ග. එතකොට මෙන්න මේ කැලේ විතරක් එන්නේ මෙතන තීව්‍රතාවය. ඒකෙන් වැඩි කරාට පස්සේ එන්නේ මේ ලොකු කැලේ අපිට එන්නේ ක්ෂමතාව. ඒක P කියලා ගමු. මේ තීව්‍රතාව අපි I කියලා ගමු. ඉන්ටෙන්සිටි කියලා. ඒක ක්ෂමතාව කාලයෙන් වැඩි කරාට පස්සේ ශක්තිය. අපි ඉස්සෙල්ලා ගාන හදද්දී උපකල්පන දෙකක් කරා. එකක් තමයි සූර්යාගේ ඉඳලා පෘථිවියට තාප විකිරණයේදී මේ වායුගෝලයේ තාප අවශෝෂණය තාප විකිරණ අවශෝෂණයක් වෙන්නේ නැහැ. ඒකින්ද ශක්ති අවශෝෂණයක් වෙන්නේ නැහැ කියලා. අනිත් එක තමයි මේ සූර්යයා කියන්නේ පරිපූර්ණ කෘෂ්ණ වස්තුවක් කියලා. දැන් අපි බලමු පරිපූර්ණ නොවන කෘෂ්ණ වස්තු වලට මොකද ස්ටෙෆාන් නියමය දාන්නේ කියලා. ඒකටත් පාවිච්චි කරනවා සංකේතයක් රාශියක්. ඒකට අපි කියන්නේ විමෝචකතාව කියලා.
විමෝචකතාව. ඒකේ සංකේතය වෙනවා සිම්පල් T. විමෝචකතාව අර්ථ දක්වන්නේ කිසියම් වස්තුවක් තීව්‍ර උෂ්ණත්වයේදී විකිරණ නිරිත කිරීමේ තීව්‍රතාව එම උෂ්ණත්වයේ තියෙන ප්‍රශ්න වස්තුවක් විකිරණ නිරුත් කිරීමේ තීව්‍රතාව E නෝට් දාන අනුපාතය තමයි. දැන් පරිපූර්ණ ප්‍රශ්න වස්තුවල නම් E සමාන වෙනවා 1කට. පරිපූර්ණ නොවන ප්‍රශ්න වස්තු වලට E අඩුයි 1ට වඩා. ඒ කියන්නේ ඊට දශම සංඛ්‍යාව. එතකොට පෘෂ්ඨික විමෝචකතාව සිම්පල් E වෙන වස්තුවකින් විකිරණ නිකුත් කිරීමේ තීව්‍රතාව සමීකරණය ලියන්නේ මෙහෙමයි. E කැපිටල් E තීව්‍රතාව සමානයි සිම්පල් E වතාව සිග්මා T ගේ හතරවෙනි බලය. මේ V කියන්නේ තීව්‍රතාව. ඒ කියන්නේ වස්තුවක ඒකීය ශේෂ්ඨ බලයෙන් ඒකීය කාලයකට. දැන් අපි බලමු ශ්‍රමතාව. ඒ කියන්නේ ඒකීය කාලයකදී මුළු වර්ග බලය. ඒකීය වර්ග බලයෙන් ගත්තොත් තීව්‍රතාවනේ, මුළු වර්ග බලයෙන් ගත්තොත් ශ්‍රමතාව. තීව්‍රතාව A සිග්මා T ගේ හතරවෙනි බලය. හරි, එතකොට කිසියම් වස්තුවක් නෝට් කරන පරිසරයක තියන තිබ්බොත් ඒකත් මේ විමෝචකතාව වගේම තමයි. වස්තුවක් විකිරණ අවශෝෂණය කිරීමේ තීව්‍රතාව මේ සමීකරණෙම ලියන්න පුළුවන්. අපි P dash කියලා ගමු සමානයි E A සිග්මා T ගේ හතරවෙනි බලය. T නෝට් ගේ හතරවෙනි බලය. මේ කියන්නේ පරිසර උෂ්ණත්වය. මේ තියෙන්නේ උෂ්ණත්වය T වන වස්තුවක් විකිරණ විමෝචනය කිරීමේ ශීඝ්‍රතාව. මේ දෙන්නේ වස්තුව උෂ්ණත්වය T නෝට් කරන පරිසරයක තිබ්බට පස්සේ උෂ්ණත්වය විතාප විකිරණ අවශෝෂණය කිරීමේ තීව්‍රතාව. එතකොට මේකෙන් එනවානේ මේ විමෝචනය කිරීමේ තීව්‍රතාව. මේ තියෙන්නේ අවශෝෂණය කිරීමේ තීව්‍රතාව. එතකොට සඵල විමෝචනය කිරීමේ තීව්‍රතාව ගන්න පුළුවන්. T සමානයි T නෝට් කියලා T නෝට් සමානයි T ඍණ T dash. එතකොට E A සිග්මා T ගේ හතරවෙනි බලය ඍණ E A සිග්මා T නෝට් ගේ හතරවෙනි බලය. පොදු පදේ විදිහට ගත්තා E A සිග්මා T ගේ හතරවෙනි බලය ඍණ පරිසර උෂ්ණත්වයේ හතරවෙනි බලය. මේකෙන් එනවා උෂ්ණත්වය T නෝට් කියන පරිසරයක උෂ්ණත්වය T වෙන වස්තුවක් තිබ්බට පස්සේ ඒක තාප විකිරණ විමෝචනය කිරීමේ සඵල තීව්‍රතාව. සඵල ශ්‍රමතාව P නෝට් කියන්නේ වැරදුනා. P නෝට් කියන්නේ ශ්‍රමතාව. සඵල ශ්‍රමතාව වෙන්නේ. හරි, අපි දැන් මේ තියරේ ගණනක් හදමු. එහෙම ගෝලයක් තියෙනවා අරය සිම්පල් R වෙච්ච. මේකේ ඝනත්වය සිම්පල් D. මේකේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශයක T. මේ පරිසරයේ උෂ්ණත්වය T නෝට්. එහෙමනම් මේක මේ පරිසරයේ තියපු ගමන් මේකේ තාපය පරිසරයට හානි වෙනවා. එතකොට මේකේ උෂ්ණත්වය පහළ වැසීමේ ශීඝ්‍රතාව ගන්න. ඒක හදන්නේ මෙහෙමයි. මේකෙන් අපිට පරිසරයට තාප විකිරණ නිදහස් කිරීමේ සඵල ක්ෂමතාව හොයාගන්න පුළුවන්. P සමානයි සිග්මා A මේක පෘෂ්ඨික විමෝචකතාව E වතාව T ගේ 4 ඍණ සිග්මා A E T නෝට් ගේ 4 වෙනි බලය. එතකොට සිග්මා E A T 4 ඍණ T නෝට් 4. මේක තමයි මේ වස්තුවේ ශක්තිය හානි වෙන්නේ සඵල ශීඝ්‍රතාව. එතකොට මේකේ ශක්තිය හානි වෙන්නේ සඵල ශීඝ්‍රතාවම ලියන්න පුළුවන් අපිට MC delta theta වෙදීම T කියලා. මේකෙන් එන්නේ ශක්තිය වෙදීම T කියන්නේ කාලය, ශක්තිය වෙදීම කාලය කියන්නේ ක්ෂමතාවම තමයි. එතකොට M අපිට ලියන්න පුළුවන් පරිමාවතාවක් ඝනත්වය. පරිමාව ගෝලයෙන් ගන්නෙ 3න් 4යි 5 R ගණය. ඊට පස්සේ ඝනත්වය වතාවක් D විශිෂ්ට අවදාරිතා මේක දීලා C delta theta වෙදීම T. අපෙන් අහන්නේ උෂ්ණත්වය පහළ වෙීමේ ශීඝ්‍රතාව. ඒ කියන්නේ delta theta වෙදීම T. දැන් අපි මේකයි සමාන කරගමු. 3න් 4යි 5 R ගණය D වතාව C delta theta වෙදීම T සමාන වෙනවා සිග්මා
T වතාව A කියන්නේ 4යි 5R වර්ග T 4වෙනි බලය වෙන T නෝඩ්ගේ 4වෙනි බලය 4යි 5 කැපෙනවා 4යි 5 කැපෙනවා R වර්ගනේ වෙන්නේ R කැපෙනවා එතකොට ඩෙල්ටා තීටා වෙලීම T උක්ත කරලා යන්න පුළුවන් සිග්මා E T4 T නෝඩ්ගේ 4 වැඩි කරනවා 3 බෙදනවා R B C මේක තමයි උෂ්ණත්වය 15 සීනි සීඝ්‍රතාව. මේ ආරම්භයේ උෂ්ණත්වය 15 සීනි සීඝ්‍රතාව. ඇයි මොකද දැන් මේක උෂ්ණත්වය 15 බහගෙන යද්දි මෙතන මේ තියෙනගෙත් ඉන්න අඩු වෙනවා. එතකොට උෂ්ණත්වය 15 සීනි සීඝ්‍රතාව කාලයත් එක්ක අඩු වෙලා බිඳුව වෙලා යනවා. මේක පරිසර උෂ්ණත්වයට ආපුවම. එතකොට මේකෙන් අපිට ගන්න පුළුවන් ආරම්භයේ උෂ්ණත්වය 15 සීනි සීඝ්‍රතාව විතරයි මේ සමීකරණය. ඒ කියන්නේ උෂ්ණත්වය කිසියම් T වෙන මොහොතක මේක උෂ්ණත්වය 15 සීනි සීඝ්‍රතාව විතරයි. ඒක නියතවගයක් නෙවෙයි. ඒක එන්නෙන් අඩු වෙලා ගිහිල්ලා පරිසර උෂ්ණත්වය සමාන වෙච්ච ගමන් T නෝට් සමාන වෙච්ච ගමන් මේක විදුවක් වෙලා යනවා.